ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මේ channel එකේ මේ වෙනකොට playlist කීපයක් හදලා තියෙනවා. මූලික ව්‍යාකරණ ඉගෙන ගන්න කැමති අයට grammar කියලා playlist එකක් තියෙනවා. වාක්‍ය රටාවල් ඉගෙන ගන්න කැමති අයට patterns කියලා playlist එකක් තියෙනවා. ඒ වගේම තමන්ගේ vocabulary වචන දියුණු කරගන්න කැමති අය vocabulary කියලා වෙනම playlist එකක් තියෙනවා. මේ වගේ playlist තව කිහිපයක් තියෙනවා. අද මේ වීඩියෝ එකෙන් මම අලුත් playlist එකක් එකතු කරන්න යන්නේ. මේක අපිට නිතරම වාක්‍ය හදන්න ඕනි වෙන prepositions එහෙම නැත්නම් නිපාත පද යොදාගෙන තමයි මේ playlist එක හදන්නේ. මේ playlist එක මම නම් කරනවා prepositions කියලා. අපි සාමාන්‍යයෙන් වාක්‍යයක් ගත්තම on, in, at, by, for, with මේ වගේ වචන නිතරම අපිට වාක්‍යවල හම්බ වෙනවාමයි. සමහර වෙලාවට මේ විදිහේ වචනයක් නොදා වාක්‍යයක් හදන්න බැරි තරම්. ඒ නිසා මේ වගේ වචන භාවිතා කරන්න කොහොමද කියලා දෙවැරදි අවබෝධයක් දෙන්න තමයි මම මේ playlist එක හදන්නේ. අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා for කියන වචනේ කොහොමද නිවැරදිව භාවිතා කරන්න කියලා. මොකද මේ for කියන වචනෙට අර්ථ සිංහලෙන් ගත්තරම කිහිපයක්ම තියෙනවා. මේක භාවිතා කරන විදිය, භාවිතා කරන කාලය, වාක්‍ය භාවිතා කරන තැන, ඒ වගේ දේවල් මත මේක සිංහල තේරුම වෙනස් වෙනවා. අපිට හරිම අවබෝධ තිබ්බත් විතරයි නිවැරදි වාක්‍ය හදාගන්න පුළුවන්. අද අපි ඉගෙන ගමු for. For as a preposition and as a conjunction. මේ for කියන වචනේ preposition එක නිපාත පදයක් විදිහට සහ conjunction එකක් එහෙම නැත්නම් වාක්‍යයක සම්බන්ධක පදයක් විදිහට භාවිත කරන්න පුළුවන්. මම ඉස්සලාම මේ for කියන වචනේ preposition එකක් විදිහට භාවිත කරන්න කොහොමද කියලා කියන්නම්. ඒ කියන්නේ නිපාත පදයක් විදිහට. මේක භාවිත කරන ක්‍රම දෙකක් තියෙනවා. ඒ තමයි for එකත් එක්ක නාම පදයක් යොදා ගන්න පුළුවන් noun එකක්. දෙක තමයි for එකත් එක්ක ක්‍රියාපදයක් යොදන්න පුළුවන්. හැබැයි යාට ing එකතු කරලා. ඒ කියන්නේ for එකතු කිරීම ක්‍රියාපදයට ing verb ing. right. මම මේකේ for එක නාම පදයක් එක්ක යොදා ගන්නකොට මේ තේරුම් වල පළවෙනි තේරුම් දෙකම අල්ලලා එකට කතා කරනවා. පළවෙනි තේරුම් දෙක තමයි සඳහා සහ වෙනුවෙන් කියන අදහස. සඳහා සහ වෙනුවෙන්. ඉතින් මේ වැඩේ පටන් ගන්න කලින් මම වගේ ඉල්ලීමක් කරනවා මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා වැඩේ පටන් ගමු කියලා. පළවෙනි උදාහරණය. I can do anything for you. I can do anything for you. මට පුළුවන් ඔයා වෙනුවෙන් ඕනම දෙයක් කරන්න. Hi, what can I do for you? For you, ඔයා වෙනුවෙන්. මට මොනවද කරන්න පුළුවන් ඔයා වෙනුවෙන්? Can you translate this letter for me? තේරෙන්නේ නැති භාෂාවකින් තියෙන ලිපියක් ගෙනල්ලා කියනවා මං වෙනුවෙන් ඔයාලට පුළුවන් ද මේ ලිපිය පරිවර්තනය කරලා දෙන්න. Can you translate this letter for me? For me, මම වෙනුවෙන්. Soldiers fight for their country. Soldiers fight for their country. සොල්දාදුවන් සටන් කරනවා ඔවුන්ගේ රට වෙනුවෙන්. For their country. ඊළඟට මම for මුලින් යොදාගෙන තියෙන්නේ බලන්න උදාහරණය. For more information වැඩි විස්තර සඳහා call this number. මේ නම්බර් එකට call කරන්න. For more information, call this number. ඊළඟ උදාහරණය. There were over 50 applicants for this job. 50කට වඩා අයදුම්කරුවන් සංඛ්‍යාවක් හිටියා මේ රැකියාව සඳහා for this job. Can you sing a song for me? ඔයාලට පුළුවන් ද මං වෙනුවෙන් ගීතයක් ගායනා කරන්න for me මං වෙනුවෙන්. There is a letter for you. ඔයා වෙනුවෙන් ලියුමක් තියෙනවා. There's a letter for you. හොඳයි. මෙතනින් මම අවසන් කරනවා for ගේ සඳහා සහ වෙනුවෙන් කියන අදහස ලබා දෙන උදාහරණ. මම ඊළඟට කතා කරන්නේ තුන්වෙනි උදාහරණය. මේ තමයි ට කියන අදහස ලබා දෙන එක. ඉංග්‍රීසි ඔය ට තේරුම ලබා දෙන අවස්ථා කිහිපයක් තියෙනවා. වචනත් කිහිපයක් තියෙනවා. ට කියලා අදහස එන හැම තැනකම for එක දාන්න බෑ. මේ උදාහරණ ටික උමනාවෙන් බැලුවොත් ඔයාට වෙන් කරලා අඳුර ගන්න පුළුවන් මොන වගේ තැන් වලටද ට කියන අදහස ගන්න for එක දාන්නේ කියලා. අපි මේක පටන් ගන්න කලින් යාළුවෝ වෙනුවෙන් මේ වීඩියෝ එක වැදගත් නම් share කරන්න අමතක කරන්න එපා. We got a new table for the dining room. We got a new table for the dining room. අපි කෑම කාමරයට අලුත් මේසයක් ගෙනාවා. කෑම කාමරයට for the dining room. ඊළඟ උදාහරණය. Let's go for a walk. අපි පොඩක් ඇවිදින්න යමුද?
Let's go for a walk. For a walk. She gave me a watch for my birthday. She gave me a watch for my birthday. එයා මට ඔරලෝසුවක් දුන්නා මගේ උපන්දිනේට. මම කියන පුතාට there's no need for you to go there. ඔයාට එහෙ යන්න හේතුවක් නැහැ. There's no need. එහෙම යන්න අවශ්‍යතාවයක් නැහැ. The box is too heavy for me to lift. මේ පෙට්ටිය මට බර වැඩි ඔසවන්න. The box is too heavy for me to lift. හොඳයි. දැන් අපි ෆෝර්ත් එක තියෙන හතරවන තේරුම කතා කරන්න යන්නේ මේ තමයි තිස්සේ කියලා අදහස් දෙන අවස්ථාව. තිස්සේ. හැබැයි මතක තියාගන්න ඕන දේ තමයි මෙන්න මේ වගේ වෙලාවක ෆෝ කියන වචනේත් එක්ක හැම වෙලේම කාලය අඟවන පදයක් ඉන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි කතා කරා ෆෝර්ත් එක දාන්න පුළුවන් නාමපද සහ ක්‍රියාපද ing යොදපු. ඒ අතරින් මම මේ දැන් කියන්නේ තිස්සේ කියන අදහස ලබා ගන්න ඕනේ නම් ඔයා ෆෝර්ත් එක දාන්න ඕනේ අනිවාර්යයෙන්ම කාලය අඟවන පදයක්. බලන්න මේක තේරුණාද කියලා ෆෝ සමග කාලය අඟවන පදයක් දැම්මොත් තිස්සේ කියන අදහස ලබා දෙනවා. උදාහරණයක් විදියට for 2 days දවස් දෙකක් තිස්සේ, for 5 days දවස් 5ක් තිස්සේ, for 3 months මාස 3ක් තිස්සේ, for 50 years අවුරුදු 50ක් තිස්සේ. මෙතන හැම අවස්ථාවකම ෆෝර්ත් එක තියෙන කාලය අඟවන පදයක්. එතකොට සිංහලෙන් ඔය සඳහා එහෙම නැත්නම් වෙනුවෙන් එහෙම තේරුම් ලබා දෙන්නේ නැහැ. දැන් දෙන්නේ තිස්සේ කියන තේරුම. බලන්න මේ පළවෙනි උදාහරණය. I have been watching TV for 45 minutes. I have been watching TV for 45 minutes. මම විනාඩි 45ක් තිස්සේ TV බලනවා. කාලයක් තිස්සේ සිද්ධ වෙන වාක්‍ය ගැන කතා කරද්දී අපිට වැදගත්ම වෙන ටෙන්ස් එක තමයි perfect continuous කියන ටෙන්ස් එක. ඔයාට perfect continuous කියන වචනේ ඇහුනම ඒකේ වාක්‍ය රටාව, ඒකේ පද පිහිටන විදිහ, මේකේ සිංහල තේරුම මේ වගේ දේවල් ගැන ගැටලුවක් තියෙනවා නම් මම මීට කලින් ටෙන්සස් සම්බන්ධව මේ වගේ පද පිහිටන රටාවල්, මේ වගේ සිංහල තේරුම, ඒතර මේ විදිහ වාක්‍යයක් නැහැ කියන අර්ථයට ගේන්නේ කොහොමද? මේ වගේ ටෙන්සස් සම්බන්ධ සියලුම ගැටලු සාකච්ඡා කරපු වීඩියෝ එකක් තියෙනවා. මම ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඒ වීඩියෝ එක බලන්න. එතකොට ඔයාට ටෙන්සස් සම්බන්ධව තියෙන ගැටලු निराකරණය කරගන්න පුළුවන් තනිවම. මම ආයෙසරක් එන්නම් පාඩමට. I have been watching TV for 45 minutes. මම විනාඩි 45ක් තිස්සේ TV බලනවා. එතකොට 445 minutes කියන්නේ විනාඩි 45ක් තිස්සේ. දෙවෙනි උදාහරණේ they have been coming here for 9 hours. එයාලා පැය 9ක් තිස්සේ මෙහි එමින් ඉන්නවා. They have been coming here for 9 hours. ඊළඟ උදාහරණය. Thomas Alva Edison had been experimenting for 40 years. Thomas Alva Edison වසර 40ක් තිස්සේ පර්යේෂණය කළා කියන අදහස. Siridasa had been residing in this village for 50 years. Siridasa had been residing in this village for 50 years. Siridasa කියන කෙනා මේ ගමේ අවුරුදු 50ක් තිස්සේ ජීවත් වුණා. By next year ලබන අවුරුද්ද වන විට mother will have been working as a teacher for 30 years. ලබන අවුරුද්ද වන විට අම්මා ගුරුවරියක් වශයෙන් අවුරුදු 30ක් තිස්සේ සේවය කරાવી. මේ වගේ අදහසක්. දැන් අපි මේ උදාහරණ වලින් කතා කරා ෆෝර්ත් එක්ක නාමපදයක් කොහොමද යොදන්නේ කියලා. ඊළඟට ෆෝ කියන වචනේත් එක්ක ක්‍රියාපදයක් ing යොදලා යොදන්න පුළුවන් කියලා අපි වීඩියෝ පටන් ගද්දිම කිව්වා. දැන් අපි ඒකට අදාළ උදාහරණ කීපයක් සාකච්ඡා කරලා බලමු. I came to the sea for having bath. මම නෑම සඳහා තමයි මේ ඇවිල්ලා තියෙන බීච් එකට. I came to the sea for having bath. ෆෝර්ත් එක have ට ing දාලා having කියන ක්‍රියාපදය තමයි යොදලා තියෙන්නේ. Mother woke up at 5 am. අම්මා උදේ පාන්දර 5ට ඇහැරුණා. For preparing breakfast. for කියන වචනේත් එක ක්‍රියාපදයක් තමයි දාලා තියෙන්නේ. ing එකක් විදිහට. අම්මා උදේ ආහාරය පිළිල කරන්න පාන්දර 5ට හැරුණා. දැන් මම මෙතන කී පොයින්ට් එකක් කියනවා මතක තියාගන්න ඕනි. ඒ තමයි for කියන වචනේත් එක්ක ක්‍රියාපදයක් ඉංග්‍රීසියේ යෙදෙනවා නම් මේ ක්‍රියාපදයේ අනිවාර්යයෙන්ම ing ස්වරූපයෙන් තියන්නම ඕනි. මේ වාක්‍ය වර්තමාන වාක්‍යයක්ද, අතීත වාක්‍යයක්ද, අනාගත වාක්‍යයක්ද, එහෙම නැත්නම් මේක ඇක්ටිව් වොයිස්ද, පැසිව් වොයිස්ද, පර්ෆෙක්ට්ද, සිම්පල්ද, කන්ටිනියස්ද, කිසි දෙයක් අදාළ නැහැ. මේක නියතයක්. verb එකක් යෙදෙනවා නම් for කියන වචනයට පස්සේ එයාට අනිවාර්යයෙන්ම ing යොදන්නම ඕනි. අවසාන උදාහරණය. This is a machine for slicing bread.
මේ පාන් කැපීම් සඳහා තියෙන යන්ත්‍රය. දැන් මේ වෙනකොට අපි කතා කරලා තියෙනවා for preposition එකක් විදිහට. ඒ කියන්නේ නිපාත පදයක් විදිහට වාක්‍යයේ යොදන්න පුළුවන් ක්‍රම හතරම. මොකද ක්‍රම හතර? එක තමයි සඳහා කියන තේරුම ගන්න, අනිත් එක වෙනුවෙන් කියන තේරුම ගන්න, ඊළඟට කියන තේරුමට අවසාන එක තිස්සේ කියන අදහස ගන්න. එතකොට මෙන්න මේ අදහස් ಜಾති ටික ගන්න for එකත් එක්ක නාම පදයක් හෝ ක්‍රියාපදයක් ing යොදලා දාන්න පුළුවන්. මෙන්න මේ සමස්ත කොටසටම අපි කියනවා for preposition එකක් විදිහට භාවිතා කරනවා කියලා. වීඩියෝ එක අවසාන වෙන්න කලින් මම ඔයාලට බෝනස් ටිප් එකක් දෙනවා. ඒ තමයි බොහෝ අය දන්නේ නැති for කියන වචනේ කොහොමද සම්බන්ධක පදයක් එහෙම නැත්නම් conjunction එකක් විදිහට වාක්‍යයක යොදාගන්නේ කියලා. බෝනස් ටිප් එක දෙන්න කලින් මේ විදිහේ වීඩියෝස් මම නිතරම අප්ලෝඩ් කරන නිසා ඔයා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා මතක් කරන්න කැමතියි. ඒක bell icon එකත් ඔබලා තිබ්බොත් මම වීඩියෝ එකක් දාපු ගමන්ම notification එක ළඟටම ගෙන්න ගන්න පුළුවන්. එතකොට මම දාන මේ වැදගත් පාඩම් එකක්වත් ඔයාලට මග ඇරෙන්නේ නැහැ. If we use for in a sentence as a conjunction, it is something like this. Look at this example first. He went to the store for he was out of milk. He went to the store, comma, for he was out of milk. මෙතන අපි කලින් කතා කරපු සඳහා එහෙම නැත්නම් වෙනුවෙන් එහෙමත් නැත්නම් ට එහෙමත් නැත්නම් තිස්සේ කියන අදහස එකක්වත් එන්නේ නැහැ. මොකද මෙතන තියෙන්නේ ප්‍රිපොසිෂන් එකක් විදියට නෙමෙයි. කන්ජන්ක්ෂන් එකක් විදියට. වාක්‍ය දෙක සම්බන්ධ කරන ගන්න කන්ජන්ක්ෂන් එකක් විදියට සම්බන්ධක පදයක් විදිහට. මෙතන for කියන වචනේ භාවිතා කරලා තියෙන්නේ වාක්‍යෙට කන්ජන්ක්ෂන් එකක් විදිහට because සමාන තේරුමක් ලබා දෙන්න. because සමාන තේරුමක්. මේ because කියන වචනට සමාන තේරුමක් ලබා දෙන්න ඕනි නම් for එක යොදන්න ඕනි කමාවක් එක්ක for. බලන්න උදාහරණ ආයසරයක් මේ වාක්‍ය. He went to the store කමාවක් එක for තියෙනවා. He has out of milk. ඔය කමාවත් එක්ක තියෙන for එක අයින් කරලා උතන because එක දැම්මොත් ඒ වාක්‍ය හැදෙනවා He went to the store because he has out of milk. එයා ළඟ කිරි තිබ්බේ නැති නිසා එයා ගියා කඩේට කිරි ගේන්න. එයා ළඟ කිරි තිබ්බේ නැති නිසා එයා කඩේට ගියා කිරි අරගෙන එන්න. මෙන්න මේ වගේ අදහසක් තමයි මේකේ දෙන්නේ. ඒ කියන්නේ මේක ඔයාලට හොයාගන්න පුළුවන් බොහොම ලේසියෙන්ම ඒ තමයි if you can replace the comma and for with the period so that you can have two sentences. It's called a conjunction. ඔයාට පුළුවන් නම් for එකයි කමාවයි දෙක අයින් කරලා ඒ වෙනුවට full stop එකක් දාලා වාක්‍ය දෙකක් නිර්මාණය කරගන්න. අන්න ඒ වගේ අවස්ථාවක් අපි for යොදලා තියෙන්නේ conjunction එකක් විදිහට. බලන්න මේක හොඳට තේරුණාද කියලා? මේ තමයි for කියන වචන ගැන ඔයා ඉංග්‍රීසියේ දැනගන්න ඕනි සියලුම දේවල්. අපි තවත් මේ වීඩියෝ එකකින් හම්බෙමු. Until next time, goodbye you all.